ආයිබෝන් සුබ දවසක් කියලා අදත් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනා ගණිත පාරාදීසයේ YouTube channel එකට. මෙහෙමයි. එහෙනම් අද මම ගෙනන බලාපොරොත්තු වෙන්නේ අපි මේකදී කරගෙන ලබන A to Z ජ්‍යාමිති පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. උතර පළවෙනි වීඩියෝ එකේදී අපි සරල රේඛාවක් කියන්නේ මොකද්ද? කෝණයක් කියන්නේ මොකද්ද? කෝණයක් හැ. හඳුන්වන්නේ කොහොමද? කෝණයක තියෙන ශීර්ෂය පාදයේ බාහුව කියන්නේ මොකද්ද? කෝණ වර්ග කියන්නේ මොනවද කියන එක පැහැදිලි කිරීමක් කරා. හරිද? එතකොට ඒකේ මම ලින්ක් එක මම පල්ලෙහෙන් දාන්නම්. ඒ ලින්ක් එක කරා ගිහලා ඔයාලට පළවෙනි එක වීඩියෝ එක අධ්‍යයනය කරලා මේකට આવොත් ගොඩක් හොඳයි. හරි. එහෙනම් මේකෙදි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? බද්ධ කෝණ කියන්නේ. හරි. අනුපූරක කෝණ කියන්නේ මොනවද? පරිපූරක කෝණ කියන්නේ මොනවද කියන එක. ඒතර මේ හරියත් මේ සාමාන්‍ය 8 වසර වගේ තියෙන පාඩමක් මේක. රයිට්. එහෙනම් ලියන්න දෙන ඊගා මාතෘකාව මේ පිළිවෙලට වැඩ කරගෙන යන්නේ. ලියන්න මාතෘකාව බද්ධ කෝණ. හරි මේක විභාගෙට අහලා තිබ්බ මීට කලින් බද්ධ කෝණයක් කියලා කියන්නේ මොකක්ද කියලා දෙන්න යන්නේ. හරි. මේ නම අහුවා බලන්න හිතෙන්නේ නැති බද්ධ වෙලා ඉන්නවා කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක. හරි. ඒතකොට එහෙම සම්බන්ධලා තියෙන කෝණ දෙකක් බද්ධ කෝණ දෙක කියලා කියනවා. හරි. එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන කෝණ දෙක. කියන්නේ හිතන්න මේ මෙහෙම කෝණයකුයි මෙහෙම කෝණයක් ගත්තොත් එහෙම මේ දෙන්න එකිනෙක සම්බන්ධ වෙන්න නම් හරි. මේ බාහුවක් ගිහලා මේ බාහුවක් උඩට වැටෙන්න ඕනේ. නේ? ඔය බාහුවක් ගිහලා මේ බාහුවක් උඩ වැටෙන්න ඕනේ. ඒතර එහෙම වුණොත් තමයි ඔය දෙක එහෙම සම්බන්ධ වෙන්නේ. හරි. මේ කියලා මේකට වැටුනොත් එහෙම ඉන්න මෙහෙම සෙට් වෙනවා. එතකොට මෙන්න මේ කෝණ දෙක එකිනෙකට බැඳලා තියෙන්නේ. මේවා කෝණ දෙක තමයි බද්ධ කෝණ දෙක කියලා කියන්නේ. හරි. ඒතකොට ඒ කෙටියෙන් කිව්වොත් ඔහොම. හරි. හැබැයි පොඩි තව කරුණු කාරණා කීපයක් තියෙනවා බද්ධ කෝණ දෙකක් වෙන්න නම්. හරි. එහෙම අපිට එකපාරම කියන්න බෑ. මෙහෙම. එතකොට මේකෙන් දැන් බද්ධ කොණ්ඩේ. එහෙනම් මේ බද්ධ කොණ්ඩේ තියෙන ලක්ෂණයක් තමයි මොකද්ද? මෙන්න මේ වගේ කෝණ දෙකටම පොදු වෙච්ච බාහුවක් තියෙනවා. හරි? මේ කෝණ දෙක ගත්තොත් එහෙම හිතන්නකෝ මෙහෙම x o මෙතන තියෙනවා y z කියලා. දැන් කෝණ දෙක මොකද්ද? එකක් x o y කෝණය. අනිත් එක තමයි මොකද්ද? y o z කෝණය. y o z කෝණය. මේක තමයි අපේ බද්ධ කොණ්ඩේ. එතකොට මේක ලක්ෂණය තමයි OY කියන්නේ OY කියලා කියන්නේ මේ කෝණ දෙකටම පොදු වෙච්ච බාහුව. XOY ගේ බාහුව දෙක මොකද්ද? XO සහ නැත්නම් OX සහ OY නේ. YOZ ගේ බාහුව දෙක මොකද්ද? OY සහ OZ. එහෙනම් මෙන්න OY කියන බාහුව මේ කෝණ දෙකටමයි තියෙන්නේ. හරි. ඔය කෝණ දෙකටමයි තියෙන්නේ. එහෙනම් OY කියන්නේ මේ කෝණ දෙකටම පොදු බාහුව. හරි. ඔන්න පළවෙනි දේ මොකද්ද? පොදු බාහුවක් තියෙනවා. මේ දෙන්නගේම ශීර්ෂය මොකද්ද? O. දෙන්නගේම ශීර්ෂය O. මෙයාගේ ශීර්ෂයත් O. මෙයාගේ ශීර්ෂයත් O. එහෙනම් තව දෙයක් මොකද්ද? පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු බාහුවක් තියෙනවා. පොදු ශීර්ෂයක් තියෙනවා. අනිත් එක තමයි මොකද්ද? අපි කියන බද්ධ කෝණ දෙක තියෙන්නේ පොදු බාහුවෙන් කොහොමද? දෙපැත්තේ. පොදු බාහුවෙන් දෙපැත්තේ. ඒතර එහෙම කියද්දී එකම පැත්තක තිබ්බොත් මොකද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් ඇති. එහෙම තිබ්බොත් බද්ධ කෝණයක් වෙන්නේ නැහැ. ඒක මම කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරනවා. හරි. නම් බද්ධ කෝණ දෙක කියලා කියන්නේ මොකද්ද? පොදු බාහුවක් තියෙනවා, පොදු ශීර්ෂයක් තියෙනවා. සලකන කෝණ දෙක තියෙන්නේ පොදු බාහුවෙන් දෙපැත්තේ. ඒ වගේ කෝණ දෙක තමයි කියන්නේ බද්ධ කෝණ දෙකක් කියලා. හරි. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවෙන් දෙපැත්තේ පිහිටි කෝණ දෙකක් තමයි මේ බද්ධ කෝණ දෙකක් කියලා කියන්නේ. හරි. ඔය ඉස්සරහට වැදගත් වෙනවා. හරි. එහෙනම් අපි බද්ධ කෝණ කියන මාතෘකාව දැන් ලියා ගන්න ඇති. මම හෙත් එක වැඩි කරගෙන යන්න ගමන් කිව්වා. එහෙනම් සටහන ලියන්න ඒකට තරුවක් දාලා මෙහෙම. හරි. ලියන්න මෙහෙම. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයකින් සමන්විත වන පොදු බාහුවක් හා පොදු ශීර්ෂයකින් සමන්විත වන
පොදු බාහුවෙන් දෙපැත්තේ පිහිටි. පොදු බාහුවෙන් දෙපැත්තේ පිහිටි කෝණ යුගලයක් බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. හරි. එහෙනම් අඩි රූල් තියලා අපි මේ රූපය අඳගන්න මයිත් එක්කම සාමාන්‍ය පන්තියක ඉගෙන ගන්න විදිහට වැඩි කරගෙන යනවා. මෙතෙන් දාන්න x එතන o දාන්න අපි මෙතන y දාන්න දෙන්න ඉස්සර දාන්න. මෙන්න මේ කෝණ දෙකට ඔයාලා මෙහිම මාක් එකක් දාගන්න. ඔය රූපය අඳගන්න. හරි. රූපේ ඇඳගෙන හරි රූපය ඇඳගත්තා. රූපෙට පල්ලෙහෙන් කියන්නේ දරුවක් දාලා OY යනු පොදු බාහුව වේ. OY යනු පොදු බාහුව වේ. එකතරම් තලියන්ට O යනු පොදු ශීර්ෂය වේ. O යනු පොදු ශීර්ෂය වේ. හරි. OY කියන්නේ පොදු බාහුව, O කියන්නේ පොදු ශීර්ෂය. නම් දෙපැත්තේ තියෙන කෝණ දෙක තමයි බද්ධ කෝණ දෙක වෙන්නේ. හරි. එම නිසා මෙන්න මේ XOY ලියන්න XOY හා YOZ බද්ධ කෝණ යුගලයකි. බද්ධ කෝණ යුගලයකි. බද්ධ කෝණ යුගලයකි. හරි. ඔන්න පුතේ නම් බද්ධ කෝණ ගැන පැහැදිලි කිරීම කරා. දැන් එතකොට බද්ධ කෝණයක් වෙන්න නම් මේක මිට කලින් අහලා තිබුණා විභාගෙට. පොදු බාහුවෙන් දෙපැත්ත තියෙන්න බෑ. එකම පැත්ත පිටුව බද්ධ කෝණයක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තිබ්බොත් ඒක බද්ධ කෝණයක් කියලා අපි කියන්නේ නැහැ. බලා ගන්නකො. right. ඔය රූපයක කෝණ දෙක මෙන්න මේ කෝණ දෙක සැලකුවොත් මෙහෙම රූපයක් අරගෙන මෙහෙම මෙතෙන්ට පොදු සීරීස් එනවා x o හරි x y z කියලා මෙහෙම ලකුණු කරලා ඉතින් මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය ගත්තොත් ඔය කෝණ දෙකට අදාළ මම මාක් කරපු කෝණ දෙක මොකද කවුද XOY සහ XOZ කෝණ දෙක ගත්තොත් එහෙම දෙන්නගේම ශීර්ෂයේ පොදු ශීර්ෂය තමයි O XOY ගේ XOY ටයි XOZ ටයි කියන පොදු බාහුව තමයි XO කියලා කියන්නේ. හරි OX කියලා කියන්නේ මේ දෙන්නටම පොදු බාහුව. හරි මේ කෝණ දෙක තමයි මේ කෝණයටත් OX බාහුව අයිති මේ කෝණයටත් OX බාහුව අයිති වෙනවා. එතකොට හැබැයි පොදු ශීර්ෂයක් තියෙනවා පොදු බාහුවක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා මොකද්ද? පොදු බාහුවෙන් එකම පැත්තේ තමයි මේ ගත්ත කෝණ දෙක පිටලා තියෙන්නේ. මේ පැත්තේදී මේ වගේ වා බද්ධ කෝණ වෙන්නේ නැහැ. හරි මේ වගේ වා බද්ධ කෝණ වෙන්නේ නැහැ. අර අවශ්‍යතා තුනම සැපිරෙන්න ඕනේ. පොදු බාහුවක් තියෙන්න ඕනේ, පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පොදු බාහුවේ දෙපැත්තේ කෝණ දෙක පිටන්න ඕනේ. මේවා කිසිම විදිහක බද්ධ කෝණ කියලා අපි කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් ඔයාලා මේකත් අපි සටහන් කරගමු. මේ රූපෙත් අඳගන්න. මේ රූපෙත් අඳගන්න. ලොකු ප්‍රමේයන් සාධනයන් කරන්න කලින් ප්‍රේසේනම කලින් මේ මූලික පසුබිම වටපිටාව මේ ළමයි දන්නේ නැහැ. ඒකයි මේවත් විතරම කියලා දෙන්නේ. හරි මේවා අමතක කරන්න එපා. ඒවා ඉගෙන ගන්න නම් අනිවාර්යෙන් මේවා හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. හරි. හරි. එනවා රූපය අඳගත්තා. හරි. එහෙනම් මේ කෝණ දෙක හරියට මාක් කරගන්න මේකයි මේකයි. හරිද? එහෙනම් අපි කෙටියෙන් ලියාගමු. මොකද්ද? අපි මේ සලකපු කෝණ දෙක පොදු බාහුවෙන් එකම පැත්තේ පිහිටන නිසා XOY සහ XOZ
බද්ධ කෝණ යුගලයක් වෙන්නේ නැහැ. හරි. ලියන්න මෙහෙම තරුවක් දාලා හරි. x o y y හා x o z so z කෝණ x o y සහ x o z කෝණ පොදු බාහුවෙන් එකම පැත්තේ පිහිටයි. පොදු බාහුවෙන් එකම පැත්තේ පිහිටයි. එම නිසා මේවා බද්ධ කෝණ නොවේ. හරි. හොඳට තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා. හරි. නැවත ඔන්න ඔච්චරයි බද්ධ කෝණ ගැන කියන්නේ. හරි. ඊට මේකදී මම කියලා දෙනවා ඔයාලට අනුපූරක කෝණ යුගලයක් කියලා කියන්නේ මොකද්ද? පරිපූරක කෝණ යුගලයක් කියලා කියන්නේ මොකද්ද කියන්නේ. හරි. ලියන්න මාතෘකාව අනුපූරක කෝණ හා පරිපූරක කෝණ. අනුපූරක කෝණ හා පරිපූරක කෝණ. හරි. අනුපූරක කෝණ හා පරිපූරක කෝණ. උදේ මාතෘකා දෙකක් නේ අනුපූරක කෝණය පරිපූරක. හරි. ඕකේ සිම්පල් A හරි. හරි A කියලා දාලා ලියන මාතෘකාව අනුපූරක කෝණ. අනුපූරක කෝණ. හරි. ඉතින් මෙහෙමයි. අනුපූරක කෝණ වල කියලා කියන්නේ අණු කියන්නේ අණුවක් වෙන්න ඕනේ. කෝණ දෙකක් ගත්තොත් මේ දෙක එකතු අණුවක් වෙනවා නම් එක් කෝණයක් අනිත් කෝණේ අනුපූරක වෙනවා. ඒ කියන්නේ මෙහෙම කිව්වොත් උදාහරණයක් සහිතව අපි ධනද්‍ය අංශක 60කට අංශක 30ක් එකතු වුණොත් අංශක කීයක්ද 90ක් ලැබෙනවා. එහෙනම් මේ 60 හා 30 කියලා කියන්නේ අනුපූරක කෝණ වලක්. ඒ කියන්නේ 60 අනුපූරකයේ 30යි 30 අනුපූරකයේ කීයද 60යි. 60 අනුපූරක කෝණේ 30යි 30 අනුපූරක කෝණේ ඉන්නේ කීයද 60යි. ඒ කියන්නේ යම්කිසි කෝණයක් ගත්තොත් 90ක් වෙන්න තව කොච්චරක් ඕනේද කියන්නේ. අන්න ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි ඒ කෝණේ අනුපූරක කියලා කියන්නේ. හරිද? එහෙනම් අපි ලියමු මෙහෙම. ලියන්න යට කරුවක් දාලා මෙහෙම. ලියන්න මෙහෙම. යම් කිසි කෝණ දෙකක එකතුව ලියන්න යම් කිසි කෝණ දෙකක එකතුව මෙහෙම 90යි අංශක වේ නම් 90යි අංශක වේ නම් ඉන් එක් කෝණයක් අනෙක් කෝණයේ අනුපූරක කෝණය ලෙස හැඳින්වේ. right. අපි උදාහරණයක් ලියමු. අංශක 60යි අංශක 30යි එකතු වුණු පුතේ අංශක 90 කියලා ලියන්න. හරි. අංශක 30යි අංශක 60යි එකතු වුණොත් අංශක 90 කියලා ලියන්න. එහෙනම් 60යි 30යි එකතු වෙලා 90ක් ලැබෙනවා. මෙන්න මේ දෙන්න මොනවද? අනුපූරක කෝණ යුගලයක්. හරි. එහෙනම් 60 අනුපූරක කෝණය කීයද අංශක 30 30 අනුපූරක කෝණය කීයද අංශක 60. හරි. කොහොම ලියලා උතර පළයන් ලියන්න. එම නිසා අංශක 60හි අනුපූරක කෝණය අංශක 30 වන අතර
අංශක 30 වන අතර අංශක 30යි අනුපූරක කෝණය අංශක 30යි අනුපූරක කෝණය අංශක 60 අංශක 60 right එහෙනම් අනුපූරකේ හොයන්න අපි මොකද කරන්න ඕනේ කියලා හොයන්න ඕනේ. හිතන්න ඕනේ. මං කියන ඔයාලට 50යි අනුපූරක කෝණේ හොයන්න කියලා. නවල හිතන්න ඕනේ 90ක් වෙන්න තා කොච්චරක් ඕනද කියලා. 40ක් නේ. ඒක ගන්න කොහොමද අපි? 90ෙන් 50ක් කඩු කරලා ගන්න. හරි. මේ 80 අනුපූරකයේ කීයද? 10නේ. 90 හෙන් තව 10ක් ඕනේ. ඒක ආවේ කොහොමද? 10 කියන උත්තරේ ආවේ කොහොමද? 90ෙන් 80 අඩු කරයි. ඒ කියන්නේ අපි අනුපූරකේ හොයන්න මොකද කරන්න ඕනේ? අපිට දීපු කෝණය 90ෙන් අඩු කරන්න ඕනේ. දීපු කෝණයෙන් 90ක් අඩු කරන්න නෙවෙයි. හරි. ඉතින් අනුපූරකේ හොයන්න කියලා කෝණය දුන්නානේ. 80 අනුපූරකේ හොයන්න කියලා කිව්වනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? 90ෙන් 80ක් අඩු කරන්න ඕනේ. හරි. එහෙනම් ඔක තමයි වැදගත්ම දේ. දැන් යම් කිසි කෝණයක අනුපූරක කෝණය හොයන්න අපි මොකද කරන්න ඕනේ? 90ෙන් අපිට දීපු කෝණය අඩු කරන්න ඕනේ. හරි. 90ෙන් දෙන ලද කෝණය අඩු කරන්න ඕනේ. හරි. එහෙනම් ලියන්න කොට රතු පෑනින් හරි කොහොම හරි හයිලයිට් කරනවා. හරි. ලස්සන නෝට් එකක් මම දෙන්නම් දිගටම පිළිවෙලට. හරි. අනුපූරක ගන්න මොකද කරන්න ඕනේ? දෙන ලද කෝණය 90ෙන් අඩු කළ යුතුයි. හරි. ලියන්න මෙහෙම. මේ 90 යම් කිසි කෝණයක අනුපූරක කෝණය සෙවීම සඳහා එම දෙන ලද කෝණය අංශක 90ෙන් අඩු කළ යුතුය. හරි. ඕවා හොඳට මතක තියාගන්න. එහෙනම් ඔන්න අනුපූරක ගැන කතා කරලා අපි දැන් ඉන්නේ ගණන් ටිකක් හදමු. හරි. අභ්‍යාස පොතේම මම ගණන් ටික හදාගෙන යනවා. හරි. මම ඉදිරියේ තියෙන ජාන්තික ගැටලු ප්‍රමේය සම්බන්ධ ගණන් හදද්දී මම ගාන 20 වෙනි දාන්නම්. පොඩි මාතෘකාව නිසා ගණන් ටික බෝඩ් එකේ දාලා මම වලට අභ්‍යාසයක් විදිහට දීලා මම හදන්නම්. හරි. ලියන්න මෙහෙම පහත දැක්වෙන කෝණවල අනුපූරක කෝණය සොයන්න. හරි. පහත දැක්වෙන කෝණවල අනුපූරක කෝණය සොයන්න. මේ ටිකේ අනුපූරකේ හොයන්න මම එකක් කියලා දෙන්නම්. හරි. මෙහෙමයි වැඩේ කරන්නේ. බෝඩ් එක තියා බලා ගන්න. ඉතලා ප්‍රශ්න ටික කොහොම ලියා ගන්න. හරි. දැන් මේකටම ලියන්න යන්න බෑ. තොත් තේරුමක් නැහැ ගානක් නැහැ වගේ නෙමෙයි. හරි. ගානක් දුන්නේ නැහැ වගේ මේකම ලියන්න ගොස්. මේක තමයි ප්‍රශ්නයක්. දැන් ඊට මොකද්ද 40 අනුපූරකේ. එහෙනම් අපි මෙහෙම ලියනවා. මොකද්ද? 40 අනුපූරකය. ඔයන්න කොහොමද 90ෙන් දීපු කෝණය අඩු කරන්න එපා හදන්නේ. 90ෙන් 40 කියම් කීයද ඉන්නේ? 50. ඔන්නමයි හදන්නේ. 50 අනුපූරකේ වෙනවා ප්‍රශ්නේ ලියන්න ප්‍රශ්න අංක දාලා ලියන්න 50 අනුපූරකය. හොයන්නේ වචන ලියන්නේ 90ෙන් 50 අඩු කරනවා. ලස්සන උදේ මම ප්‍රමේයන් ටිකත් එක හරි පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට මයිත් එක වැඩි කරගෙන යන්න. හරි. ඉක්මනට මේ ටික වර්ධනය හදන්න. ඊගාට 80 හොයන්න 17 හොයන්න 1 හොයන්න 89 හොයන්න x වල හොයන්න.
බලන්න. හරි. බලන්න මෙහිමයි ඔයාලා වීඩියෝ එක නතර කරලා වැඩේ කරන්න. හරි. කාටවත් ඉතින් මොකද්ද 80 හි අනුපූරකේනේ නේද? එහෙනම් 80 හි අනුපූරකේ හොයන්නේ 90 කීයද 80ක් අඩු කරනවා. කී දෙන අංශක 10යි. ඊගවට 17 හි අනුපූරකේ හොයන්නේ 90 කීයද 17ක් අඩු කරනවා. 90 17 ගියම කී දෙන්නේ? 10 මතක් ගියොත් 3 මෙතන 8 3 කී දෙන්නේ 73. කී දෙන්නේ 73. ඊගවට අංශක 1 හි අනුපූරකේ 90 කීයද එකක් අඩු කරනවා. කී දෙන්නේ 89. 89 හි අනුපූරකේ වර්ණවාද කරන්න ඕනේ. 90 කීයද 89 අඩු කරනවා. උත්තරේ නිකි අංශක 1. ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති. x වල අනුපූරකේ කී දෙන්නේ? මම කියපු දේ කරන්න. 90 කවුද මේ x අඩු කරන්නේ? 90 x අඩු වෙන්නේ නැහැ විජාතීය පද නේ. එතකොට මේක තමයි 90 වෙන්නේ. නේ? දැන් බලන්න මේ දෙකේ එකතු කීයද? 90ක් ලැබෙනවනේ. එකතු වුණොත් ඍණ x ගන්න තමයි උත්තරය මොකක්ද? නම් 90 අනුපූරකේ මොකද දෙන්නේ? 90 sorry x වල අනුපූරකේ මොකද්ද? 90 ඍණ x. y වල ඇහුවොත් 90 ඍණ y. t වල අනුපූරකේ ඇහුවොත් 90 ඍණ t. y තමයි. මේක වෙන්නේ ඇක්සල් වෙන්නේ නැහැ. හරි. පුතේ ඔන්න ඔය වගේම අනුරූප සම්බන්ධතාවයක් තියෙනවා පරිපූරක කෝණ දෙක. හරි. අය මාතෘකාවලිය අනුපූරක කෝණ සහ පරිපූරක කෝණනේ. සිම්පල් A ලියන්න කිව්වනේ මම අනුපූරක කෝණ කියලා. ලියන්න සිම්පල් B මාතෘකාව ලියන්න දැන් පරිපූරක කෝණ. අනුපූරකයේ උච්චරය. ලියන්න මාතෘකාව පරිපූරක කෝණ. බලන්න මෙහෙමයි යම් කිසි කෝණ දෙකක එකතු 90ක් වුණා නම් පුතේ ඒවට කිව්වා අපි අනුපූරක කෝණ කියලා. එහෙනම් යම් කිසි කෝණ දෙකක් එකතු වෙලා 180ක් හැදෙනවා නම් ඉන් එක් කෝණයක් අනෙක් කෝණේ පරිපූරක කෝණය වෙනවා. හරි? ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම 120කට අංශක 120කට අංශක 60ක් එකතු වුණොත් අංශක 180. 120 පරිපූරකයේ අංශක 60 අංශක 60 පරිපූරකය අංශක 120. හරි. එහෙනම් කලින් වගේමයි පරිපූරකේ හොයන්න මොකද කරන්න ඕනේ අපි දෙන ලද කෝණය 180 අඩු කරන්න. කලින් 90 අඩු කරා වගේ දැන් අඩු කරන්න ඕනේ කියන්නේ 180. හරි. කියන්නේ 150 අනුපූරකේ 150 පරිපූරකේ කීයද? 180 වෙන්න තව 30ක් කොයින් ඔය 30 ලැබෙන්නේ කොහොමද? 180 වෙන් 150 අඩු කරන්න වැඩි වෙනවා. එහෙනම් පරිපූර්ණ ගන්න මොකක්ද කරන්න ඕනේ? අපිට දෙන ලද කෝණය 180 අඩු කරන්න ඕනේ. හරි? එන ඔකයි කතන්දරේ. හරි? අපි ඔකේ සටහන් ලියගමු. ලියන්න සිම්පල් B මාතෘකාව කියලා ලියුවා පරිපූර්ණ කෝණ කියලා කියන තේ ලියන්න. යම් කිසි කෝණ දෙකක එකතුව කියන්නේ යම් කිසි කෝණ දෙකක එකතුව යම් කිසි කෝණ දෙකක එකතුව ලියන්න 180යි අංශක වේ නම් 180යි අංශක වේ නම් ඉන් එක් කෝණයක් අනෙක් කෝණයේ පරිපූරක කෝණය ලෙස හැඳින්වේ.
පරිපූරක කෝණය ලෙස හැඳින්වේ. right. දැන් අපි ඔයගොල්ලෝ ලියමු උදාහරණයක්. ලියන්න මෙහෙම 120කට අංශක 60ක් එක්වුණොත් අංශක 180ක් ලැබෙනවා. 180 ලැබෙනවා. right. හරි. එහෙනම් මෙහෙමයි කතන්දරේ මේ දෙක එකතු වෙද්දී 180 ලැබෙනවා. එහෙනම් මේකේ අනුපූරකේ තමයි මේකේ පරිපූරකේ තමයි මේ තියෙන්නේ. මෙයාගේ පරිපූරකේ තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් 120 පරිපූරක අංශක 60 වන අතර අංශක 60 පරිපූරකයේ අංශක 120. ලියන්න ඕන බලන්න මෙහෙම. එම නිසා අංශක 120 හි පරිපූරක කෝණය අංශක 120 හි පරිපූරක කෝණය අංශක 60 වන අතර අංශක 60 වන අතර අංශක 60 හි පරිපූරක කෝණය අංශක 60 හි පරිපූරක කෝණය අංශක 120 අංශක 60 හි පරිපූරක කෝණය අංශක 120. හරි. එහෙනම් පුතේ මෙහෙමයි. එහෙනම් පරිපූරකේ වන්න මොකද කරන්න ඕනේ? අපිට දීපු කෝණය 180 අඩු කරන්න ඕනේ. හරි. අපි ඒක ලියා ගමු. ලියන්න එක highlight වෙන මොකකින් හරි වෙනස් විදිහට පැනකින් හරි. ඒ නිසා යම් කිසි කෝණයක පරිපූරක කෝණය සෙවීම සඳහා එම දෙන ලද කෝණය 180 අඩු කළ යුතුයි. 180 අඩු කළ යුතුයි. right. ඔක තමයි වැදගත්ම කතන්දරය. හරි. දැන් අපි කලින් වගේම ගණිතයක් හදමු. පරිපූරක කෝණයක් හොයන විදිහ. right. ලියන්න මෙහෙම පහත දැක්වෙන එක් කෝණවල පරිපූරක කෝණය සොයන්න. මේ ගණන් ටික හදන්න අපි කලින් වගේම ලියලා හරි 150 නෝක හදන්නේ 150 පරිපූරකයි සමානයි කියලා 180 කීයද 150ක් අඩු කරා. ඒතර උත්තරේ ඉන්න කීයද අංශක තියෙනවා. කලින් හදුවා වගේම අද අංශක 60 අංශක 110 අංශක 1
අංශක 179 x හරි y හරි මොකක්ද කරන්නේ. හරි. ඉක්මනට හදන්න පොඩි වැඩක් තියෙනවා. හරි. ඊළඟට මෙතන 60 හොයන්න පුළුවන් කොහොමද? 60 හි පරිපූර්ණකය. 180 කීයක්ද? 60ක් අඩු කරනවා. ඒතර එන්නේ 120. මෙතන 110යි පරිපූර්ණකය ඉන්නේ 180 110ක් අඩු කරනවා. ඒතර එන්නේ අංශක 70. අංශක 1 පරිපූර්ණකය ඉන්නේ 180 වෙන එකක් අඩු කරනවා. 179. 179 හි පරිපූර්ණකය ඉන්නේ 180 වෙන 179 අඩු කරනවා. ඒතර එන්නේ කීයද? 1යි. තාත් එහෙමයි y හි පරිපූර්ණකය ඉන්නේ කොහොමද? ඔයාලා වචන හරිය ලියන්න හරි. 180 උන්ට y අඩු කරනවා. මේකයි එකතු කරොත් ප්‍රොසෙස් වර්ක් වෙනවා හැම වෙලේම. හරි. ඒ උන්න බද්ධ කෝණ අනුපූරක කෝණ පරිපූරක ගැන කතා කරා. හරි. ඔය විෂය ගන්න හොඳට මතක තියාගන්න. ඉදිරියේ තේරුම් ගන්න මේවා අතිශයින්ම ඕනි වෙනවා. අතිශයින්ම බලපානවා මේවා. හරි. එතකොට අපි ඊගාවට කතා කරන්නේ ප්‍රේමයන් වලට යනවා. පළවෙනි ප්‍රේමයට සල් රේඛාව මත පිළිබද්ධ කෝණ වේග දුවංශ 180යි. ලක්ෂයක් වටා පිටි කෝණය 360යි කියන ප්‍රමේය ඊගාට මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකෙදී සෑහෙන්න 8 වසර 9 වසර වගේ පොත්වල තියෙන අභ්‍යාස වල තියෙන ගණන් ඔක්කොම මගේ මම හදනවා. හරි. ඉතින් පස්සේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදන වීමෙන් සෑදෙනා වූ ප්‍රතිමුඛ කෝණ සමානයි. හරි. ඒතර ඒක වීඩියෝ දෙකකට ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ වැඩක් කරගන්න පුළුවන් කියලා තේරෙනවා ඇති. හරි. දිගටම වීඩියෝ මාලාවක් මම ගෙනෙනවා මේක ඉවර වෙනකම්. හරි. අභ්‍යාස ගැටලු සෑහෙන්න හදනවා. පාස් පේපර් වල තියෙන ගණන් අවුරුදු 10ක විතර ඔක්කොම මගේ හදනවා සාධනය සහිතව. හරි. එහෙනම් අදට වීඩියෝ එක මෙතන නවත්තනවා. ඉක්මනින් ඊගා වීඩියෝ ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. අද ගන්ධ පාරදේශය සම්බන්ධ වෙච්චි ඔයාලා සියලු දෙනාට.